අයිබෝවන් දුවේ පුතේ අද අපේ පාඩම තමයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට අයත් ඡන්දකින්නර ජාතකය. මේ ඡන්දකින්නර ජාතකය දුවේ පුතේ අපිට හදාරන්නට ලැබෙන්නේ 12 වන ශ්‍රේණිය විෂය නිර්දේශයේ තිබෙන්නේ මේ ඡන්දකින්නර ජාතකය. ඔබ දන්නවා පුරාතන ගද්‍ය සංග්‍රහයේ එන 550 ජාතක පොතේ තමයි මේ ජාතක කතාව තිබෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ ජාතක කතාව හදාරන්නට කලින් අපි පොඩ්ඩක් බලමු ඔබ සාක්ෂාත් කරගත යුතු නිපුණතාව සහ නිපුණතා මට්ටම කුමක්ද කියලා. අපි නිපුණතාව බැලුවොත් එකේ බිඳුව යටතේ තිබෙනවා පුරාතන ගද්‍ය සාහිත්‍ය පරිශීලනයෙන් ඔබ ලබා ගන්නා මානව ගුණධර්ම හා සංස්කෘතිකාංග මගින් ජීවිත පරිඥානය ලබා ගන්න අතර ඔබ කොහොමද රසවින්දනයෙන් යුක්තව ඔබගේ විචාර චින්තනයේ ගොඩනගා ගන්නේ කොහොමද කියලා තමයි මේ නිපුණතාවෙන් අපි බලන්නේ. ඊට පස්සේ අපි අවධානය යොමු කරොත් නිපුණතා මට්ටම මෙහිදී මේ ජාතක කතාවල විශේෂතාවය කුමක්ද? ඒ වගේම අන්තර්ගතය. ඒ වගේම භාෂා ලක්ෂණ හා රචන රීති හඳුනාගෙන ඒවා පිළිබඳව රස විඳලා අපි විමසුමට ලක් කරනවා මේ යටතේ. ඉතින් දුවේ පුතේ අපි ආරම්භ කරමු මේ ඡන්දකින්නර ජාතකයේ මේ අද අපි මේ කරන පාඩමේ අරමුණ මොකක්ද කියලා. මෙහිදී නිර්දිෂ්ට පුරාතන ගද්‍ය පාඨවල තේමාව, සන්දර්භය හා භාෂාවේ සුවිශේෂතා අපි හඳුන්වලා දෙනවා. ඊට අමතරව මේ නිර්දිෂ්ට පුරාතන ගද්‍ය පාඨවල අර්ථය පැහැදිලි කරගන්න ඔබට උදව් කරනවා. ඒ වගේම ලිහිල් බසින් මේවා ලියන්නේ කොහොමද කියලා ඔබට මඟ පෙන්වීමක් කරනවා. ඒ වගේම නිර්දිෂ්ට පුරාතන ගද්‍ය පාඨවල අවස්ථා සම්බන්ධය පැහැදිලි කරනවා. නිර්දිෂ්ට පුරාතන ගද්‍ය පාඨ රසවින්දනයට හා ਵਿਚාරයට මම මේ වෙලාවේදී ඔබට මඟ පෙන්වනවා. මේ අරමුණු ටික කොහොමද අපි සාක්ෂාත් කරගන්නේ කියලා මේ පාඩම ඉවර වෙනකොට ඔබට කියලා දෙන්න මම උත්සාහ කරනවා. මම ඔබටත් කාරුණිකව ඉල්ලනවා හොඳින් මේ පාඩමට සවන් දීලා අපි එක්ක එකතු වෙලා මේ සම්භාව්‍ය සාහිත්‍ය රස විඳ ගන්න කියලා. ඉතින් දුවේ පුතේ අපි බලමු මේ සම්භාව්‍ය සාහිත්‍ය රස විඳහම ඔබට ලැබෙන්නේ මොකක්ද? ඔබට ලැබෙන ප්‍රයෝජන මොනවද? මේ ඡන්දකින්නර ජාතකයේ ඔබට හැදෑරුවොත් ඔබට ලැබෙන දේවල් මොනවද? මේ ජාතක කතා ගැන කතා කරනකොට මාටි වික්‍රමසිංහ මහත්මයා කියනවා සනාතන සිංහල ගද්‍ය තමයි මේ 550 ජාතක පොත. ඒ කියන්නේ මේ හැම කාලෙටම වළංගුයි මේ ජාතක කතාවල තියෙන සිද්ධි අවස්ථා සහ ඒ අත්දැකීම්. අපේ ජීවිත කාලේ බැලුවාම කෙටි. මේ ජීවිත කාලය තුල අපිට ලබා ගන්න පුළුවන් අත්දැකීම් සම්භාරය සීමිතයි. නමුත් මේ වගේ ජාතක කතා කියවුවාම අපේ අත්දැකීම් බපසරිය පුළුල් වෙනවා දුවේ පුතේ. ඒ හින්දා ඔබට සුවිශාල අත්දැකීම් ළඟා කරගන්නට පුළුවන්. ඒ වගේම සම්භාව්‍ය සාහිත්‍ය භාෂාව ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔබේ නිර්මාණ කුසලතා වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් තවදුරටත් නිර්මාණකරණය සඳහා මේ වගේ වස්තු බීජ ලබා ගන්න. ඉතින් මේ වගේ මහ ගොඩක් ප්‍රයෝජන ඔබට තියෙනවා මේ ජාතක කතා හැදෑරුවාම. ඊට පස්සේ තමයි ඔබට වැදගත් වෙන අනික් අංගය. ඒ කියන්නේ උසස් පෙළ විභාගයේදී ඔබට ඉහළ ලකුණක් ලබා ගන්නත් මේ ඡන්දකින්නර ජාතකය ඔබට උපයෝගී කරගන්න පුළුවන් කියලා මම පැහැදිලි කරලා දෙනවා. එහිදී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පළවන ප්‍රශ්න පත්‍රයේදී සාහිත්‍ය සම්බන්ධව ප්‍රශ්න ඔබට ලැබෙනකොට ඔබට මේ ඡන්දකින්නර ජාතකයේ හැදෑරීමෙන් ලකුණු බොහොමයක් ලබා ගන්නට පුළුවන්. අපි බලමු. මෙහිදී අවබෝධයේ ප්‍රශ්නයක් ඔබට ලැබෙනවා. ඒ කියන්නේ නිර්දිෂ්ට ජාතක කතාව ඇසුරෙන් ඔබට දෙන ඡේදයෙන් අපි ප්‍රශ්න 4ක් අහනවා. එහිදී බොහෝ විට කරන්නේ මුල් ප්‍රශ්න දෙක එන්නේ ඒ ඡේදයේ ආශ්‍රයෙන් ඔබට ලියන්න වෙනවා කෙටි පිළිතුරු. නමුත් තුන්වන ප්‍රශ්නේ අපි ඔබට ලබා දෙන්නේ විභාගෙදී ඒ ඡේදයේ ආශ්‍රයෙන් පොඩි වැකියක් දෙනවා. ඔබ කරන්න ඕන දුවේ පුතේ ඒක ලිහිල් බසින් ලියන්න ඕන. හතරවෙනි කොටස කෙටි විවරණයක් සපයන්න ඕන. ඒ දෙන පදයට ඔබ ඊටාම අර්ථ සම්පන්න විදිහට විස්තරාත්මකව විවරණය කළා දක්වන්න ඕන දුවේ පුතේ. එතකොට ඔබට එතනදී ලකුණු 4ක් ලබා ගන්නට පුළුවන්. ඊළඟට අපි යනවා දෙවෙනි කොටස. ඒ කියන්නේ ඔබ දන්න ඉතා ප්‍රකට
අවස්ථා සම්බන්ධය. මේ කරන ජාතක කතාවෙන් ඔබට දෙන්න පුළුවන් ඒ සංවාදික කොටස. එතකොට ඔබ ඊටාම පැහැදිලිව ලියන්න ඕන මේ ජාතකේ කතාව කෝකෙන්ද උපුට ගත්තේ. පොත ලියවුණු යුගය කවුද ලියලා තියෙන්නේ. ඊට අමතරව ඔබ ලියන්න ඕන කා විසින් කාහට කුමන අවස්ථාවේ කුමක් අරබයා ලිව්වද කියලා දුවේ පුතේ පැහැදිලිව ලියන්න ඕන. එතකොට තමයි ඔබට පරිපූර්ණ ලකුණක් ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ තමයි අතිශය වැදගත් ප්‍රශ්නයක් තවත් විචාරාත්මක ප්‍රශ්නේ. ඔබ දන්නවා 12 ශ්‍රේණියට නියමිතයි මේ ඡන්ද කින්නර ජාතකය. ඊට පස්සේ 13 වන ශ්‍රේණියට නියමිතයි චුල්ල දනුද්දර ජාතකය. මේ ජාතක කතා දෙක මැසුරින් දුවේ පුතේ ඔබට ලැබෙනවා ලියන්න ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නයට ලකුණු 15ක් ඔබට ලැබෙනවා. සමස්ත වශයෙන් ගත්තහම මේ ජාතක කතාව ඔබ හොඳින් හැදෑරුවොත් දුවේ පුතේ ලැබෙනවා ලකුණු 22ක් ඔබට. ඉතින් මේ විෂය ඒකකය ඊටාම වැදගත් විෂය ඒකකයක්. ඉතින් මම අපේ දූදරුවන්ට කියන්නේ ඊටාම අවබෝධයෙන් උනන්දුවෙන් මේ ජාතක කතාව නැවත නැවත ඔබ කියවන්න, පරිහරණය කරන්න, එහි රසය විඳ ගන්න. ඒ වගේම ඊට අමතරව ඒ දුරවබෝධ වචන ඔබ පැහැදිලි කරගන්න. ඒ සඳහා ගැටපද, ශබ්දකෝෂ වගේ දේවල් පරිහරණය කරලා ඔබට තවත් රසවත්ව මේක ඉදිරියට හදාරගෙන යන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ මම ඊළඟට ඔබට කියන්නේ මේ ජාතක කතා ගැන පොඩි කෙටි හැඳින්වීමක් අපි බලමු. ඔබ දන්නවා ඇති මේ ජාතක කතා කියන්නේ මොනවද? ජාතක කතා කියන්නේ අපේ බුදුන් වහන්සේගේ අතීත ජන්ම. එහෙම නැත්නම් බෝසතාණන් වහන්සේගේ පෙර ආත්ම භාවයන් වල කතා. ඉතින් මම ඒ සඳහා ඔබට කෙටි හැඳින්වීමක් ඉදිරිපත් කරනවා. මේ හැඳින්වීම කරන්නේ මහාචාර්ය ආනන්ද කුලසූරිය මහත්මයා. එතුමා පැහැදිලි කරලා තියෙනවා ඒක ජාතක වනාහි අප තිලෝගුරු බුදුන් වහන්සේ නියත විවරණ ලැබූ තැන් පටන් වෙස්සන්තර ආත්ම භාවයේ තෙක් උන්වහන්සේගේ පෙරසිරිත්. ඒ කියන්නේ උන්වහන්සේගේ పూర్ව චරිත කියන මේ ආත්ම කතා. ඊට පස්සේ තවත් විස්තර කරනවා එනම් උන්වහන්සේ පැරුම්දම් පුරන කල්හි බෝසතුන් ලෙස ගෙවූ පෙර අත්බැව් වස්තු කොටගෙන සකසපු කතා. මම මේ උපුටා ගැනීම කරේ මේ මහාචාර්ය ආනන්ද කුලසූරිය මහත්මයා මහාචාර්ය පී.බී. මීගස් කුඹුර මහත්මයා ඇතුළු මණ්ඩලයක් විසින් සම්පාදනය කරපු මේ 550 ජාතක පොතේ ශාස්ත්‍රීය සංස්කරණය. මෙහි ප්‍රස්තාවනාව ඉතාම වැදගත්. එය සම්පූර්ණයෙන් ජාතක කතාව පිළිබඳ හැඳින්වීමක් තමයි මුල් කොටසේදී කරන්නේ. ඉතින් ඔබට දැන් අවබෝධයක් ලැබෙන්න ඇති මේ ජාතක කතා කියන්නේ මොනවද කියලා. හරි. ඊළඟට දුවේ පුතේ ඕගොල්ලෝ දන්නවා මේ ජාතක කතා ලිව්වේ මොන යුගයේද කියලා. ජාතක කතා ලිව්වේ කුරුණෑගල රාජධානි සමයේ සිව්වන පරාක්‍රම බහු රජතුමාගේ කාලේ තමයි. මේ ජාතක කතා සිංහලට එන්නේ පාලි ජාතක අට කතාව සිංහලට පරිවර්තනය කරලා. මෙහිදී මේ කාර්යයේ මූලිකත්වයේ ගත්තා පරාක්‍රම කියලා අමාත්‍යවරයෙක්. එතුමා තමයි මේ කතා රචනයට ආරාධනා කරේ. ඊට පස්සේ දුවේ පුතේ වීරසිංහ ප්‍රතිරාජ කියන අමාත්‍යවරයා මේ කාර්ය වෙනුවෙන් අපකප වෙලා කටයුතු කරා. මේක සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ උත්තුංග අතිශේෂ්ඨ කර්තව්‍යයක්. මේක ඉදිරියට කාලාන්තරයක් පවත්වාගෙන ආවා. ඊළඟට අපි බලමු කතුවරු කවුද කියලා. මේ ජාතක කතාවල දුවේ පුතේ කතු මණ්ඩලයක් ඉන්නවා. එක්කෙනෙක් නෙවෙයි. ඔබට ජාතක කතා කියවනකොට පැහැදිලි වෙයි මේ ජාතක කතා කතෘ මණ්ඩලයක් විසින් රචිතයි. මොකද විවිධ රචනා රීති තිබෙන්නේ. ඊළඟට දුවේ පුතේ අපි අවධානය යොමු කරමු මේ ජාතක කතාවක සන්දර්භය. මුලින් අපි බලමු පාලි ජාතක කතාවක සන්දර්භය. මේ සන්දර්භයේ කොටස් 5කින් යුක්තයි. එකක් වත්මන් කතාව. මේ තමයි අතීත කතාව දේශනා කිරීමට හේතු වුණු සිදුවීම අන්තර්ගත කතාව. ඊට පස්සේ බෝසතාණන්ගේ අතීත සිරිත්. ඒ කියන්නේ අතීත කතාව. ඊට පස්සේ ජාතක ගාථා. මේවා උපදේශ වශයෙන් එහෙම නැත්නම් කතාව වශයෙන් තියෙන ගාථා පාඨ. ඊට පස්සේ දුවේ පුතේ වෙය්‍යාකරණ. ඒ කියන්නේ ගාථාවේ අර ගාථාවේ විස්තරාර්ථ දක්වලා තියෙනවා මේකෙදි. ඊට පස්සේ සමෝදානෙ. ඒ කියන්නේ වත්මන් කතාවෙත් අතීත කතාවෙත් ආපු චරිත එකට ගලපලා තියෙන්නේ මේ කොටසෙදී. ඊළඟට දුවේ පුතේ බලමු අපි සිංහල ජාතක කතාව. සිංහල ජාතක කතාවල එනකොට අර පාලි ජාතක කතාවේ තිබිච්ච සමහර කොටස් ඉවත් වෙලා තියෙනවා. මේ සිංහල ජාතක කතාවේ තියෙන වත්මන් කතාව. ඒ කියන්නේ
අතීත කතාව දේශනා කිරීමට හේතු වෙච්ච සිදුවීම. ඊට අමතරව අතීත කතාව සමෝදානය. ඒ වගේම සමහර ජාතක කතාවල අර ගාථා කොටස එකතු වෙලා තියෙනවා. කුලාවක සමුද්දවාණිජ වගේ ඇතැම් ජාතක කතාවල මේ ගාථා කොටස එකතු වෙලා තියෙනවා. අර ව්‍යාකරණ කොටසත් කියන එක ඒ කතාවටම එකතු වෙලා තිබෙනවා. ඉතින් දුවේ පුතේ මේ ජාතක කතාවල ප්‍රමාණය විවිධයි. දීර්ඝ ජාතක කතා තියෙන්න පුළුවන්. ඒ වගේම කෙටි මධ්‍යම ප්‍රමාණයේ ජාතක කතා තියෙන්නත් පුළුවන්. දැන් ඉතින් දුවේ පුතේ අපි යමු අපේ ජාතක කතාවට. මේ ජාතක කතාව තමයි ඡන්ද කින්නර ජාතකය. ඉතින් දුවේ පුතේ ඔබ මන් නැවත වතාවක් කියනවා මේ ජාතක කතාව බොහොම උවමනාවෙන් නැවත නැවත පරිහරණය කරන්න. මෙතනදී මම කියන්නේ මේ ජාතක කතාව පොඩ්ඩක් සැකවින්. මේ ජාතක කතාවේ වර්තමානයේ කතාව තරමක් දීර්ඝයි. නමුත් අතිශය වැදගත් ඒ කතාව. එහිදී මේ ජාතක කතාවේ තියෙනවා අපේ ශාසන ඉතිහාසයේ බුද්ධ චරිතය හා සම්බන්ධ ඉතාම වැදගත් තොරතුරු රාශියක්. මේ කතාවේ මුලින් කියනවා මේ ජාතක කතාව දූරේ නිදානේ ඉඳලා කියනවා කියලා. ඒ කියන්නේ දීපංකර පාදමූලේ සිට තුසිත දෙව්ලොවේ ඉපදීම දක්වා පාරමී ධර්ම පිරපු කාල සීමාව ඉඳන් කිව යුතුයි කියලා තියෙනවා. ඊට පස්සේ මේ විස්තර කරගෙන යනවා දීපංකර පාදමූලයේදී නියත විවරණය ලැබලා පුදු වෙන්න අඩු වැඩි නැතිව 30ක් වූ පාරමිතා ධර්ම උන්වහන්සේ පූර්ණේ කරපු බව. ඊට පස්සේ බෙස්සන්තර ජාතකයේ කියවෙනවා දූදරුවන් පවා දන් දෙමින් උන්වහන්සේ දාන පාරමිතාව පුරමින් අවසන් කරපු හැටි. ඊට පස්සේ දෙවන අත්භවය. ඒ කියන්නේ තුසිත දෙව්පොර ඉපිද දෙවියන්ට ධර්මදේශනා කරමින් වැඩ ඉඳලා මේ දෙව්බමුන්ගේ ආයාචනයෙන් උන්වහන්සේ පස් මහා බැලුන් බලලා මව්කුස පිළිසිඳ අසිරිමත් විදිහට මිනිස් ලොව වෙත උපත ලබන. ඔබට කියවනකොට තේරේ දරුවනේ ඔබ දන්න සිදුවීම් ටිකක් තමයි මේ වර්තමාන කතාවේ ඔබට පැහැදිලි කරලා දෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඊටාම සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ අතර තුන් පෙර නිමිති දැකලා උන්වහන්සේ ගිහි ගෙයින් නික්මෙනවා. ගිහි ගෙයින් නික්මෙලා උන්වහන්සේ අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා බුදු වෙනවා. මේ ශාසන ඉතිහාසයේ සිදුවීම් ටික මේ කතුවරයා එක පෙළට හරි අපූර්වට දක්වනවා. ඊළඟට දුවේ පුතේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කිරීම, ජටිල දමනය, රජගහ නුවරට වැඩවීම ආදී සිදුවීම් ගණනාවක් වේකේ දක්වලා තිබෙනවා. දැන් අපි ක්‍රමක්‍රමයෙන් අර සුවිශේෂී අවස්ථාවට සමීප වෙනවා. ඒ කියන්නේ මේ ජාතක කතාව දේශනා කරන්න හේතු වෙච්ච නිමිත්තට. කාළුදායි තෙරුන් වහන්සේගේ ඇරයුමින් බුදුන් වහන්සේ කිඹුල්වත්පුරට වැඩම කරනවා. මේ පිළිබඳ විස්තර වෙස්සන්තර ජාතකයෙන් එහෙම තව දැනගන්න පුළුවන් කියලා කතුවරයා කියනවා. ඊට පස්සේ සුදොවුන් රජතුමාගේ රජගේට වැඩලා දන් වළඳනවා. ඊට පස්සේ රජතුමාට මහා ධර්මපාල ජාතකය දේශනා කරනවා. ඊට පස්සේ තමයි බුදුන් වහන්සේ සුදොවුන් රජතුමත් එක්ක තමන්ගේ සැරියුත් මුගලන් අගසව් දෙනමත් එක්ක යසෝදරා දේවිය වැඩවසන ප්‍රාසාදයට වැඩම කරනවා. මේ අවස්ථාව ඊටාම සංවේදී අවස්ථාවක්. කසාවත් දරාගෙන තවත් කාන්තාවන් පිරිවරාගෙන හිටපු මේ බිම්බා දේවිය, ඒ කියන්නේ බුදුන් වහන්සේ ගිහි කල පාද පරිචාරිකාව, බුදුන් වහන්සේ පාමුල වැඳ වැටිලා සෝදුක් නිවා ගන්නවා. අඬලා වැළපිලා. මේ අවස්ථාවේදී මේක දැකලා ඊටාම සංවේදී වෙන සුද්ධෝදන රජතුමා අතිශේෂ්ඨ වැඩක් කරනවා. එතුමා විශාල යුතුයකමක් ඉටු කරන්නේ. එතුමා තමන්ගේ ලේලියගේ පතිවෘතා ගුණේ නොපිරිහෙලා වර්ණනා කරනවා. ඔබතුමා ගිහිගෙන් නික්ම ගියාට පස්සේ වෙන කිසිදු සැමියෙකු පතන්නේ නැතුව ඊටාම දුකසේ ඔබ ගැන සිතමින් පතිවෘතාව රකිමින් මේ ලේලිය හිටියයි කියලා බුදුන් වහන්සේට කියනවා. ඔන්න ඔය අවස්ථාවේ තමයි කියන්නේ මහරජතුමනි, මෙතුමිය මේ ආත්ම භාවයේ විතරක් නෙවෙයි పూర్ව ආත්ම භාව ගණනාවකදී මා එක්කම හිටියා. මාවත් නොහැර මගේ අත නෑර ඉඳපු ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියලා. ඒ අතීත කතාව තමයි මේ ඡන්ද කින්නර ජාතකයේ විදිහට දේශනා කරන්නේ. ඉතින් දුවේ පුතේ දැන් අපි පිවිසෙන්නේ ඒ අතීත කතාව. එහෙම නැත්නම් ඒ ජාතක කතාව වෙත. ඉතින් දුවේ පුතේ අපි යමු අතීත කතාව දිහාට. මේ අතීත කතාව හරිම රසවත්. 550 ජාතක පොතේ තියෙන
ජාතක කතා අතර බොහොම රසවත් ජාතක කතාවක්. ඉතින් මේ ජාතක කතාව පටන් ගන්නේ කොහොමද? අතීතයේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරෝ රාජ්‍ය කරන කාලේ මහබෝසතාණන් වහන්සේ හිමාල වනයේ සඳ කිඳුරෙකු වෙලා හිටියා. එයාගේ අඹුව වුණේ චන්ද්‍රා කියන සඳ කිඳුරිය. ඉතින් දුවේ පුතේ අපි බලමු සඳ කිඳුරු කියන්නේ කවුද කියලා. සඳ කිඳුරු කියන්නේ අර්ධ මනුෂ්‍ය කොට්ටාසයක්. මේ අයගේ රූපකාය මිනිසුන්ට සමානයි. ඒ වගේම තිරිසන් සතුන්ගේ ඇතැම් රූප ලක්ෂණත් මේ සතුන්ගේ තිබෙනවා. ඉතින් මේ සත්ව විශේෂය අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ බොහෝ අවස්ථාවල හමු වෙනවා. මේ අයගේ විශේෂත්වයක් තිබෙනවා. මේගොල්ලෝ කිසිසේත්ම Tamanගේ සැමියා භාර්යාව හැර යන්නේ නැහැ. මැරෙනතුරු එකට ඉන්නේ. මේගොල්ලෝ හිමාල අඩවියේ ඒ වගේම රිදීපව් වගේ තැන්වල ජල ආශ්‍රිත ප්‍රදේශවල ඉන්න ඊටාම කෙලි දෙලින් කටයුතු කරන සතුන් කොට්ටාසයක්. මේගොල්ලෝ ඊටාම මිහිරි හනින් ගී කියන්නත් දක්ෂයි. ඒ වගේම නටන්න ගයන්න වයන්නත් හරිම දක්ෂයි. ඉතින් මේ කෙලි දෙලින් ඉන්න මේ සත්ව කොට්ටාසි තමයි මේක අපිට ප්‍රධාන චරිත විදියට හම්බ වෙන්නේ කිඳුරු යුවලක් විදිහට. ඊළඟට මේ බරණැස් රජතුමා මොකද කරන්නේ? මෙයාගේ රාජ්‍ය පාලනය ඇමතිවරු අතට දීලා මෙතුම කරන වැඩේ මුව දඩයමට යනවා හිමාල වනයේට. ඔන්න ඔය වෙලාවේ මේ රිදීපව්වේ වාසය කරන කිඳුරු යුවල වැසි වසින මාස 4 පර්වතයෙන් බහින්න නැතුව ඉන්නවා. එහෙම ඉඳලා මේ ග්‍රීෂ්මයේ තියෙන මාස 4 මේගොල්ලෝ පර්වතයේ මුල ඇවිදිමින් ඊටාම සතුටින් කාලය ගත කරනවා. මේගොල්ලෝ මේ පර්වතයේ පාමුල දිවි ගෙවන හැටි හරි චමත්කාර ජනක විදිහට මේ කතුවරයා විස්තර කරනවා. මේ සඳ කිඳුරු රජුරුවෝ කිඳුරංගන සමග පර්වතයෙන් පහළට බැහැලා සඳුන් එහෙම ආලේප කරගෙන මලින්ම කරපු වස්ත්‍ර හැඳගෙන ඊටාම කෙලි දෙලින් කාලය ගත කරනවා. විවිධ කෙලිසෙල්ලම් උන්චිල්ලා පැදීම් වගේ දේවල් මේ යුවල කරනවා. ඊට පස්සේ උණපුරුකකින් සැදපු නලාවක්, ඒ කියන්නේ වස්කුලල් පිබිමින් මේගොල්ලෝ හරි ලස්සනට ගී කියනවා. කිඳුරියත් ගී කියමින් ඊටාම විචිත්‍රවත් රංගනයක නිරත වෙනවා. මෙන්න මේ වෙලාවේ තමයි මෙතනට එන්නේ අර බරණැස් රජුරුව. එතුමා මුවදඩමේ යන ගමන් මෙතනට ලං වෙනවා. ලම් වෙලා එතුමා ඊටාම ආශක්ත වෙනවා. මේ සඳ කිඳුරුව ඊටාම රූප ස්වභාවයෙන් යුක්තයි. ඉතින් රජතුමා මේ කිඳුරිය දැකලා පිළිබඳ සිතක් පහළ කරගන්නවා. පිළිබඳ සිතක් පහළ කර ගැනීම වරදක් නොවේ. නමුත් ඔහු ඊටාම නරක වැඩක් කරනවා. පහත් ක්‍රියාවක්. ඒ මොකක්ද? මේ කිඳුරව මරලා මේ කිඳුරිය මගේ බිරිඳ කරගන්න ඕන කියලා යා උත්සාහ කරලා අර කිඳුරට විදිනවා. ඉතින් මේ හීපාර වැදුණු කිඳුරා ඊටා බලවත් වේදනාවකින් වැටිලා ඉන්නවා. එහෙම ඉන්න අතර සිහි නැතුව වැටිලා ඉන්නකොටත් එයා හිතන්නේ මේ Tamanගේ බිරිඳ ගැන. එතකොට මෙතනට එනවා වහවහ කිඳුරංගන. ඇය ඇවිල්ලා මේ දුක දරා ගන්න බැරුව හඬා වැළපෙනවා. ඇය කෑ ගහනවා. ඒ ප්‍රියයන්ගෙන් වෙන්වීම දරා ගන්නට බැරුව ඇය නොඑක් අඳෝනා කියමින් වැළපෙනවා. මේ අවස්ථාව සිද්ධි ඊටාම අපූර්ව ආකාරයෙන් මේ ජාතක කතා කතුවරයා නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ මේ අවස්ථාවේ සැඟවිලා ඉඳපු අර විදපු රජුරුව කිඳුරංගනට ඇවිල්ලා හොඳ කතාවක් කියනවා. එතුමා කියනවා කිඳුරංගනට, මම ඔබ මගේ පාද පරිචාරිකාව කරගන්නට කැමති. නිකන් නෙමේ, දහසය දහසක් නගර කාන්තාවන්ට මම අගමෙහිසුන් කොට තබන්න කැමති. මේ සැමියා වැටී සිටින සැමියා ගැන හඬා වැළපෙන කාන්තාවල සඳ කිඳුරිය ළඟට ඇවිල්ලයි මෙහෙම කියන්නේ මේ රජතුමා. ඒ අවස්ථාවේ අතිශය කෝපයටපත් වෙනවා මේ කිඳුරිය. ඇය කියනවා මේ මගේ සැමියා මරපුවේ ඔබ එක්ක මොකටද මම එන්නේ නැහැ. එහෙම කියලා සාප කරලා බැන වැදිලා එම යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සාප කරනවා Tamanට වෙච්ච වේදනාව ඔබගේ ප්‍රියයන්ටත් එසේම වෙන්න කියලා ඇය ශාප කරනවා. ඊට පස්සේ මේ අගමෙහෙසුම් කරගන්න කැමති කියපු රජතුමා මොකද කියන්නේ? බලවත් විදිහට කෝපයටපත් වෙලා එයා කියනවා තිරිසනුන් එක්ක මගේ සම්බන්ධතාවක් නැහැ කියලා බැන වැදිලා වනයෙන් පිට වෙනවා. ඊට පස්සේ මේ කිඳුරංගන රජතුමා පලාගිය බව දැනලා පර්වතයෙන් පහළට බහිනවා. එයා ඊටාම දූරදර්ශී. මොකද රජතුමා යනකන් ඉඳලා තමයි එන්නේ.
ඊට පස්සේ කිඳුරන් තමන්ගේ ඇකේ තියාගෙන වැළපෙමින් තමන්ගේ අතීත මතක ආදිය ආවර්ජනය කරමින් නැවත නැවත වැළපෙලා ශෝකය ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ටික වෙලාවකින් පපුවට අත තිබ්බහම ඇයට දැනෙනවා පණනල ගැසෙන බව. ඒක දැකලා ඇය සැමියට ජීවිතය ලබා දෙන්නයි කියලා දෙවියන්ට ආයාචනා කරනවා. එතන ආයාචනයට අතරද උජ්ජායන. ඒ කියන්නේ දෙවියන්ටත් කියනවා ඇයි මේ වගේ යහපත් කෙනෙක්ට මේ වගේ කරදරයක් කරේ ඔබ වහන්සේලාත් නැද්ද කියලා අහලා ඇය බොහොම ආවේගශීලීව ඉල්ලනවා තමන්ට මේ සැමියට නැවත ජීවිතය ලබා දෙන්නට කියලා. මේ අවස්ථාවේ සක්දෙවියන්ට ඇයගේ යැදුම ඇහෙනවා. එතුමා මොකද කරන්නේ? බමුණු වෙසක් මවාගෙන මොහොතකින් පෙනී ඉඳලා පැන් කෙන්ඩියකින් බෝසත් කිඳුරගේ ඇඟට පැන් ඉහලා ඔහුව සුවපත් කරනවා. ඊට පස්සේ මේ සුවපත් වූ කිඳුරා දැක්කහම කිඳුරගෙන අතිශය ප්‍රීතියට පත් වෙනවා. ප්‍රීතියට පත් වෙලා එතුමිය වැඳ වැටෙනවා සක්දෙවියන්ට. මේ දෙන්නම සතුටින් ඉන්නව දැකපු සක්දෙවියෝ කියනවා ඕගොල්ලෝ මේ මිනිස්සු විත්ත විශේෂ වෙන තැන්වල මිනිස්සු ගැවසෙන තැන්වල ඉන්න එපා. ඔබගේ රාජ්‍යයට යන්න කියලා කියනවා. එතකොට කිඳුරියවලත් කියන ඔව් අපිට මේ තැන් සුදුසුනේ අපි යනවා කියලා දෙන්න එකතු වෙලා බොහොම සතුටින් චන්ද්‍ර පර්වතයට ගමන් කරනවා. ඉතින් දුවේ පුතේ අපි වර්තමාන කතාවයි අතීත කතාවයි ඉතා සැකවින් අවබෝධ කරගත්තා. දැන් බලමු සමෝදානේ. මෙහිදී පූර්වාපර සංදි ගලපලා තියෙනවා. අතීත කතා පුවතේ ඉන්න බරණැස් රජුරුව බුදුන් කාලේ දිවස් ඇත්තවුන් අතර අගතැන්පත් අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඊට පස්සේ චන්ද්‍රානම් කින්නරාංගනාව කවුද? බුදුන් කල යශෝදරා දේවිය. ඒ කාලේ සඳකිඳුරු රජතුමා කවුද? මේ කාලේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කියලා මේ ජාතක කතාව සමාප්ත කරනවා. ඉතින් දුවේ පුතේ දැන් ඔබට මේ ජාතක කතාව ගැන අවබෝධයක් ඇති. සරල වශයෙන් මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ජාතක කතාවේ සිද්ධි හා අවස්ථා ඇසුරින් අපි මේක ඉදිරියට තවත් සාකච්ඡාව අරගෙන යමු. ඊට පෙර ආතුව දැන් ඔබ ජාතක කතාව දන්න හින්දා මම මේ ජාතක කතාවේ තිබෙන විශේෂ ලක්ෂණ කිහිපයක් ඔවුන්ගේ අරමුණු පිළිබඳව පොඩි හැඳින්වීමක් කරන්න. මේ ජාතක කතාවේ ප්‍රධාන අරමුණ තමයි ස්ත්‍රියගේ ප්‍රතිවෘතාවේ අගය පැහැදිලි කිරීම. සොර සැමියන් නොපතමින් ස්වාමියා කරේ ආදරෙන් හිටපු බිරින්දෑවරුන්ට කරපු එක්තරා උපහාරයක් වගේ මේ ජාතක කතාව. ඒක තමයි ජාතක කරුවාගේ ප්‍රමුඛ අරමුණ. ඒ වගේම එකිනෙකාට අප්‍රමාණ වූ ස්නේහයෙන් ඉන්න විපතේදිවත් අල්ලගත් අත නාරින්නේ නැති සඳ කිඳුරු යුවලකගේ චරිතය ඇසුරින් මේ යහපත් වූ අඹු සැබි සබඳතාවක අගය මේ කතුවරයා ප්‍රකට කරලා තියෙනවා. ඊට පස්සේ තවත් වැදගත් එකක් තමයි අපි සතුටින් ගත කරන ජීවිතයට හදිසියේ අපිට බාධක අභියෝග එල්ල වෙන්නට පුළුවන්. තෙවැනි පාර්ශවයක් මැදිහත් වෙලා ඒ සතුට විනාශ කරන්නට පුළුවන්. ඒ වෙලාවෙත් අපි නොසැලී ජීවිතයට මුහුණ දෙන්නට ඕන. අර හිමව්වනේ තනිවෙච්ච කිඳුරිය කොහොමද කරන්නේ? ඇය තනියෙන් ඉඳලා අභියෝග කරනවා බරණැස් රජතුමාට. එය ඊටාම වැදගත් මේ ජාතක කතාවේ ප්‍රකට කරන. ඊට පස්සේ වියෝවීමේ වේදනාත්මක බව. අපි ආදරය කරපු ප්‍රියයෝ වෙන් වුණාම අපිට දරා ගන්නට බෑ. ඒ සදාතනික යථාර්ථයත් මේ ජාතක කතාවෙන් කුළු ගන්වනවා. ඊට පස්සේ තියෙන්නේ ස්ත්‍රිය සතු නිර්භීත බව හා දූරදර්ශී බව. ඇය තනියෙන් ඉඳලා බරණැස් රජුරවන්ට අභියෝග කරනවා. ඔහු එක්ක යන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ රාජකීයත්වයේ හමුවේ වූ දන්න නොනමා ප්‍රකට කළ අප්‍රමාණ චරිතවත් බව. ඒ කියන්නේ බරණැස් රජුරෝ තමයි මෑට ආරාධනා කරන්නේ මා එක්ක යමු මගේ බිරිඳ වෙලා කරන්න. නමුත් ඇය ඒ රාජකීයත්වයක් කිසිවෙකට මායිම් කරන්නේ තමන්ගේ සැමියා වෙනුවෙන් පේවිලා ඉන්නවා. ඊට පස්සේ තවත් එකක් තමයි ආශාවන්ට අධික ලෙස වහල් වූ මිනිසාගේ බිහිසුණු බව. අර සඳකිඳුරිය නටමින් අර සැමිය එක්ක ඉන්න එක දැකලා ඒක දරා ගන්න බැරිව රාගයෙන් මඩපු රජ්ජුරුවෝ හීයක් විදලා මරන්න හිතෙනවා ඒ සඳකිඳුරව. ඒ වගේ මිනිස් සිතුවිලි වල බිහිසුණු බවත් නිරූපණය කරනවා. ඒ වගේම කිඳුරියගේ චරිතෙන් කියනවා
ආශාවන්ට නතු නොවී සිටීමෙන් සිදුවන යහපත. ඉතින් මේ වගේ බොහොම සාරවත් සාරාර්ථ රැසක් මේ ජාතක කතාවේ ගැබ් වෙලා තියෙනවා දුවේ පුතේ. ඉතින් අපි නැවත නැවත තවදුරටත් සාකච්ඡා කරලා බලමු සිද්ධි හා අවස්ථා ඇසුරින් මේවා කොහොමද කුළු ගන්නවලා තියෙන්නේ කියලා. මේ ජාතක කතාවේ වර්තමාන කතාවෙන් ඉතා සුවිශේෂ අවස්ථාවක් තමා සුදොවුන් මහරජතුමා යශෝදරා දේවියගේ ගුණ කීම. මෙහිදී තමන්ගේ මාලිගයට වැඩම කරලා යශෝදරා දේවිය කඳුළු සලමින් උන්වහන්සේගේ පාමුල වැඳ වැටුණාම මේ සුදොවුන් මහරජතුමා තමන්ගේ ලේලියගේ ගුණ කියනවා. මේ අවස්ථාව ස්ත්‍රියකගේ පතිවෘතාව ඇගේ යහපත් ගුණාංග මතු කරන අවස්ථාවක්. ඔබ දන්නවා බොහෝ ජාතක කතාවල ස්ත්‍රියගේ නුගුණ හුවා දක්වන්නේ. 13 වන ශ්‍රේණියේදී ඔබට හදාරන්නට තිබෙන චුල්ලදනුද්දර ජාතකය කියන්නේ ස්ත්‍රියගේ චපල බව. නමුත් මේ ජාතක කතාවේ කියනවා ස්ත්‍රියගේ උත්තරීතරත්වය. එතුමා කියනවා ස්වාමීනි මාගේ යෙහෙලිතොම නුඹ මහබිනික් මන් කොට කාසාය වස්ත්‍රයක් පෙරවිය යනුවසා තුමු අංගරාග නොගැල්වූ විරුවිය. ඇගේ විලවුන් ගෑවේ නැහැ. ඒ වගේම නුඹ වහන්සේ එක්වේලේ වළඳති යනුවසා තුමූද ඒක භක්තයෙන් යැපෙන්නාහ. ඔබ වහන්සේ එක් වේලක් ආහාර ගන්නවා කියලාද ඇය වේලයි ගත්තේ. තවද නුඹ වහන්සේ බිම වැදහොත් යනුවසා තුමූද බිම සයනය කරන්නාහ. ඇයත් සයනය කරන්නේ බිම. තවද නුඹ වහන්සේ මහණ වූ බවසා තෙසු රජදරුවන්නේ වූ පඬුරු නොගෙන නුඹ වහන්සේ කෙරෙහි ස්නේහයෙන් වැඳ වූ ජීවත් වීම පුදුමයක් ස්වාමි දරුවාණෙනි කියලා තමන්ගේ යේලනියගේ ගුණය ඊටාම විශිෂ්ට විදිහට වර්ණනා කරනවා බුදුහාමුදුරුවෝ ඉස්සරහා. මේ ජාතක කතාවේ තිබෙන ප්‍රබල අවස්ථා නිරූපණය. බුදුන් වහන්සේ යශෝදරාවන්ගේත් ගුණ කියනවා. මෙහිදී වැදගත්කම වෙන්නේ මේ පුරුෂයින් තමයි මේ ස්ත්‍රියගේ උදාරත්වය අගය කරන්නේ. එතුමා කියනවා මෙතුමිය මේ ආත්ම භාවයේ නෙමේ పూర్වාත්මෙත් මා එක්කම හිඳපු උදාර කාන්තාවක් කියලා. ඔබට මේ අවස්ථාවලින් චරිත වගේම සිද්ධි නිරූපවලටත් උදාහරණ පහසුවෙන් සපය ගන්නට පුළුවන්. ඊට පස්සේ තවත් බලන්න මේ සඳ කිඳුර සහ කිඳුරිය ඊටාම ආදරෙන් ස්නේහයෙන් හිඳපු යුවලක්. හීපාර වැදිලා වැතිර ඉන්න මොහොතෙත් මේ සඳ කිඳුර හිතන්නේ මේ කිඳුරඟන ගැන. ඔහු කියනවා මෙහෙම මේ ශෝක දුක්ඛය උදක් මාගේම ජීවිත අපේක්ෂාවේම නොවේ. මා මලකල්හි මාගේ වියෝග ශෝකයෙන් හඬා පෙර මාහා සමග එක්ව කෙල ඇවිද ලිය මඩුළු වන ලැහැබ් අතල ගල්ගං හිස් ගිරිමුදුන් රුක් යට වැලි තලාදී වූ ඒ තැන්හි අඬා ඇවිදිනා තිගේ අඳෝනාකම් අපේක්ෂා කරන්නා වූ මම හඬන්නෙමි. මම මේ වේදනාවෙන් ඉන්න වෙලෙත් මතක් වෙන්නේ මම නැතුව ඔබ කොහොම ජීවිතේ ගෙවයිද කියලා. බලන්න දෙදෙනෙකු අතර තියෙන සම්බන්ධතාවයේ ප්‍රබලත්වය ඒ වගේම ප්‍රියයන් වෙන් වුණාම දැනෙන වේදනාව හරි අපූර්ව විදිහට මේ ජාතක කතාකරුවා නිරූපණය කරලා තිබෙනවා. ඒ වගේම ඔබට මම ඉස්සෙල්ලා කිව්වා මේ සඳ කිඳුර ගැන කියනකොට මේ යම් ප්‍රමාණයකට ලැජ්ජාශීලී බොහොම අහිංසක සත්ව කොට්ටාසයක් වගේ තමයි කියලා කියන්නේ. නමුත් බලන්න මේ අවස්ථාවේදී විශේෂත්වය මේ කිඳුරිය තමන්ගේ පතිවෘතාව රැකගමින් තමන්ගේ නිර්භීත බව ප්‍රකට කරනවා බරණැස් රජුගේ ඉස්සරහා. ඔහු රාජකීයත්වයේ තමයි එතන ප්‍රකට කරන්නේ. ඒත් ඇය 7-5කට ගණන් ගන්නෑ ඔහුගේ රාජකීය බව. ඇය තමන්ගේ සැමියට ආදරය කරනවා. බරණැස් රජුරෝ කියනවා තී හඬන්ට කාරණා කවරේදයි මම තී පාද පරිචාරිකා කොට 16000ක් පුරංගනාවන්ට අගමෙහෙසුන් කරමි. මම ඔබ අගමෙහෙසිය කරගන්නවා. එතකොට කියනවා යම් රජෙක් මාගේ කැමති සමනන් කිසිලි මැද විදපීද ඒතෙම විත්කා ශරවේගයෙන් තැතිගත්තේ විසක්ඥව බිම වැදහොත්තේය. අනේ මා දිවගෙන ගොස් පර්වත මුදුනේ කලා මේසා දුක්ඛයක් උපදවන ලද පාපිෂ්ඨ වූ තාවැනි ද්‍රෝහී මාගේ ස්වාමි පුත්‍රයාණන් මා උදෙසා මැරී නම් මාගේ ස්වාමි පුරුෂයාට පැමිණි මරණ දුක්ඛය තටද වේවයි කියලා. ඒ කියන්නේ මට දුන්න දුක ඔබටත් වෙන්න කියලා එතුමිය ශාප කරලා ඒ ආයාචනය රජ්ජුරුවන්ගේ ප්‍රතික්ෂේප කරලා ඇගේ නිර්භීත බව ප්‍රකට කරනවා. ස්ත්‍රිය සිව්මැලි බියසුළු තැනැත්තියක් නොවන බව ඊටාම පැහැදිලි ලෙස මේ
කිඳුරිය ප්‍රකට කරනවා. ඒ හිමව්වනේ ඇය විතරයි තනිව ඉන්නේ. තමන්ගේ සැමියා හීපාරක් අහලා තව පිරිමියෙක් ඉන්නවා. නමුත් ඇය බය වෙන්නේ නැහැ. ඒ වගේ තමයි ජීවිතේන අභියෝග හමුවේ අපි ඒ අවස්ථාවට ඍජුව මුහුණ දෙන්න ඕන. ඒක ඊටාම ප්‍රබල විදිහට මේ ජාතක කතාකරුවා මේ ස්ත්‍රී චරිතය ඇසුරෙන් නිරූපණය කරනවා අතිශය තාත්වක විදිහට. ඒ වෙලාවේදී ඔවුන් භාවිත කරන භාෂාව බලන්න ඊටාම යෝග්‍ය භාෂා විවහාරයක් මේ කතුවරයා උපයෝගී කරගන්නේ. ඒ තවත් අපි සාකච්ඡා කරොත් බලන්න කිඳුරංගන කියන හැටි අවලක්ෂණ තෝ මානිසා නිරපරාධ වූ මාගේ සමනා මැරීද ඔහු කෙරේ ස්නේහයෙන් අනාමියන පමණක් මුත් තොපට පාද පරිචාරිකා වීමෙක් ඒකාන්තයක් නොවමි. මම අඬල මැරුණත් ඔබ වගේ නිහීන කෙනෙක් එක්ක මම කවදාවත් එන්නේ නෑ කියලා ඇය ඍජුවම ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරලා ඔහුට අභියෝග කරනවා. එය ඊටාම පැහැදිලි ලෙස මේ ජාතක කතාවේ නිරූපණය කරලා තිබෙනවා. ඊට පස්සේ බලන්න මේක සිද්ධිය අවස්ථා නිරූපණයේදී ඔබට වැදගත් වෙයි. ඔවුන් ගත කළ කෙලිලොල් ජීවිතය සිහි කරමින් වැළපීම. එක අතකට මේකෙන් ප්‍රකට වෙනවා ප්‍රිය විප්පයෝගය. සහ ඔවුන් ගත කරපු ජීවිතයේ තිබිට දෘಢතර බව, ආදරය, සෙනෙහස ඊටාම චමත්කාර ජනක විදිහට මේකෙදි නිරූපණය කරලා තියෙනවා. තවද පියකල් මහිමියනි ඉතා දැකුම් කළු මන බඳනාලද ඉඳුනිල් මැණික් කුලින් රන්ගිරින් කුලයටද රත්ගල් කුලින් කෙලෙස් පව්වටද කෙලෙස් ගල් කුලින් සත්‍රුවන් කුල මැද පැන බැස සිත්සේ තොපහා සමග කෙල ඇවිද දැන් තොප කෙරෙන් වියෝව කෙසේ නම් ලය සැනසෙම්. ඔබ නැතුව කොහොමද මම ජීවිතේ ගත කරන්න කියලා මේ කිඳුරිය නැවත නැවත වැළපෙනවා. ජාතක කතා රීතියේ අද්භූත කතා රීතිය ගැනත් අපිට මෙතනදී හඳුනගන්නට පුළුවන්. මේ අවස්ථාවේ කිඳුරිය තමන්ට කවුරුත් හවුහරණක් නැතිකොට දෙවියන්ගෙන් පිහිට ඉල්ලෙනවා. මේ හැම වෙලාවෙම ඇගේ බලාපොරොත්තුව මේ සැමියා සුව කරගෙන ඔහුව පණ පිටින් නැවත දැක ගන්නට ලැබීම. හඬා නැවත ඉදින් දෙවි කෙනෙක් හෝ මේලෝ ඇත්නම් මහිමිහට මේ පැමිණි දුක නොබලා හරිද්ද දෙවියන්ට උජ්ජායනා කොට හැඬුව. උජ්ජායනා කරනවා කියන්නේ ඒ දෙවියන්ටත් කෑ ගහලා කියනවා දෙවියෙක් නැද්ද මගේ සැමියාට නැවත පිහිට වෙන්න කියලා දෙවියන්ටත් ඒ කෝපයෙන් ආමන්ත්‍රණය කරනවා. මේ හැමතැනම ප්‍රකට වෙන්නේ ඇගේ ආදරය, සෙනෙහස. ඒ වගේම ඇගේ දෘಢතර ආත්ම ශක්තියක් ප්‍රකට වෙනවා. එය හඬ වැළපුණත් ඇය උදව් ඉල්ලනවා. තවත් අපි අද්භූත කතා රීතිය ගැන පොඩිට ඉගෙන ගමු. එහිදී කියනවා මේ සක්‍ර දෙවියෝ ආව හැටි හරි ලස්සනට නිරූපණය කරනවා ජාතක කතාකරුවා. එකල්හි උතුම් ගුණ ඇති පතිවත් වූ ඇගේ ශෝකාග්නි වේගයේ සුවාස උදහසක් යොදුන් උඩ නැගී සක්දෙව් රජුගේ භවනය හුණු කළේය. ශක්‍ර දේවේන්ද්‍රයෝ දහසක් නුවණැතින් ලොව බලනුවෝ මේ කාරණය දැක බමුණු වෙසක්ගෙන ඇසිල්ලකින් අවුත් මහ බෝසතාණෝ ඔත්ගල් මුදුනෙහි පෙනී කෙන්නිකාවෙන් පැන්ගෙන මහ බෝසතාණන්ගේ ඇඟ ඉසලූහ. එකෙනෙහිම විෂ නැසී වනය සුවව කොතන විදි බවත් නොදත හැකි විය. සක්දෙවියෝ ඇවිල්ලා පැන් ඉහලා කිඳුරව සුවපත් කරපු හැටි හරි අපූර්වට නිරූපණය කරනවා. ඒ වගේම ඇගේ යහපත් ගුණේ හින්දා තමයි අර සක්දෙවියෝ මිහි මතට ඇවිත් කිඳුරට උදව් උපකාර කරන්නේ. ඊළඟට චන්දකින්නර ජාතකයේ සිද්ධිය අවස්ථා නිරූපණය, චරිත නිරූපණය වගේ දේවල් ගැන ඔබට ප්‍රබල උදාහරණ කීපයක් ඇසුරෙන් සාකච්ඡා කරා. ඔබට මා යෝජනා කරනවා ඔබ තව තවත් සියුම්ම මේ ජාතක කතාව පරිහරණය කරන්න. ඔබටත් මීට වඩා දේවල් එහාට දකින්නට පුළුවන්. මේ මතම ඉන්නතු තවත් සිතමින් මේ ජාතක කතාව රස විඳින්න උත්සාහ කරගන්න කියලා මම මේ වෙලාවේ ඉල්ලනවා. ඉතින් මේ ජාතක කතා අතර භාෂා රීතිවල විවිධත්වයක් දක්නට ලැබෙනවා. ඉතින් අපි මේ ජාතක කතාවල තිබෙන භාෂා ලක්ෂණ මේ චන්දකින්නර ජාතකයේ ඇසුරින් පොඩ්ඩක් විමසලා බලමු. මේ ජාතක කතාවේ උපමාවලින් සපිරි වර්ණනාත්මක භාෂා විවහාරයක් තිබෙනවා. ඒ වගේම චිත්තාභ්‍යන්තර හැඟීම් නිරූපණය කරන භාෂා විවහාරයක්. ඒ වගේම මේ භාෂාව සජීවී සංවාදාත්මක බස්වහරක්. ඒ වගේම අනුප්‍රාසවත් පද
යොදලා තිබෙනවා. තත්සම පදමුසු බස්වහරක් අපිට දකින්නට ලැබෙනවා. ඒ වගේම කෙටි වැකි හා දිගු වැකි යෝග්‍ය පරිදි භාවිත කරලා තිබුණා. ඔබට ජාතක කතාවෙන් අහන භාෂෝපක්‍රම රචනෝපක්‍රම වලට මේකෙන් පැහැදිලි උදාහරණ ගන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ දැන් ඔබට මේ තිරේ දිස්වෙනම ඇති මේ ජාතක කතාවේ අන්තර්ගත වෙලා තියෙන ඉතාමත් රසවත් උපමා රූපක මා මෙහි එකතු කරලා තිබෙනවා. උපමාවලින් සුසැදි වර්ණනාත්මක බස්වහරක්. පාරමිතා ධර්ම නැමැති ඔටුන්නෙහි අග්‍රමාණික්යක් බඳු වෙස්සන්තර ජාතකයෙහි. ඊට පස්සේ මා සටහන් කරලා තිබුණා ඒකේ උපමාව සඳහිරු දෙදෙනා දෑලෙහිලා ගමන්ගත් රුවන් මෙරසෙයින්. ඊට පස්සේ තිබෙනවා සාගර ජලයෙන් සැඟවී තුබූ මෙරපත්ලෙහි සත්රුවන් වැල්ල තෙලවේදැයි ගෙනහැර පානා කලක් පරිද්දෙන්. ඊටාම අපූර්ව විදිහට මේ වගේ උපමා රාශියක් මේ ජාතක කතාව පුරා පිහිදෙනවා. මේ සිද්ධිහා අවස්ථා ඊටාම ප්‍රබල විදිහට නිරූපණය කරන්න මේ කතුවරයාගේ උපමා අතිශය ප්‍රබල විදිහට මේ ජාතක කතාවට ආලෝකයක් එකතු කරනවා. ඒ සම්බාධවල කාව්‍යාත්මක බව වැඩි කරන්න වගේම ඒ සිද්ධිහා අවස්ථා පාඨකයාට වඩාත් සජීවීව කාවද්දන්න මේ උපමාවලින් ලැබෙන දායකත්වය ඊටාම ඉහළයි. රිදී පටක් බඳු වැලිතෙල වැලිතලේ රිදී පටකට උපමා කරනවා. ඇයගේ මොලොක් අත් නැමීමෙන් කරන රංගනය කරන අවස්ථාවේ ඒ අත් මහරී මල්දම් වලට උපමා කරනවා. ඒ වගේම උපමාවලි එක දිගට කරන උපමා වැලක් මේ ජාතක කතාවේ අපිට හඳුනා ගන්නට පුළුවන්. කක්යාගිය තල තෙලකලූ තනසෙයින්ද මුලින් සිඳලූ ගසක් සෙයින්ද නියන් සමයෙහි පැන් සිඳී වියලී ගිය හෝ මලක් කඳුරක් වූ කඳුරක් සෙයින් ජීවිත විනාශයට පැමිණෙනසේ බලව. මේ වගේ උපමා බලි මේ ජාතක කතාවේ අපිට දකින්නට ලැබෙනවා. මේ හැම භාෂාත්මක ප්‍රයෝගයක්ම බොහෝ විට යොදාගෙන තිබෙන්නේ උපමා සොබාදහම එක්ක. ඔබ බොහෝ විට ඔබ අප දන්නා ඇතැම් උපමා රූපකත් හඳුනගන්නට පුළුවන්. මේවා මේ ජාතක කතාවේ රසය වඩා තීව්‍ර කරන බව ඔබ මතක් කරගන්න ඕනේ. ඒ වගේම දුවේ පුතේ මේවා ඔබ මතකයේ තබා ගන්න ඕනේ. මේ ඇසුරින් ඔබට අහන ප්‍රශ්නවලට භාෂා උපක්‍රම කවරේද කිව්වහම මේ උපමා රූපක ඔබ පැහැදිලිව දක්වන්න ඕනේ. ඉතින් ඔබ කියවනකොට අවධානයෙන් කියවන්න මේවා සටහන් කරලා වෙනම එකතු කරලා තියාගන්නත් කියලා මම මේ වෙලාවේ ඔබෙන් ඉල්ලා සිටිනවා. ඊළඟට තවත් උපමා කිහිපයක් සාකච්ඡා කරන්නට පුළුවන්. ෂණ ෂණේ වැහෙන්නා වූ වර්ෂා ජල ධාරාවක් සෙයින් කඳුළු වැහුණු හැටි, ගින්නේර මල් වගේ ඇස් අඳුරු ගයක් වගේ නිස්සෝභාව වැටහෙන හැටි, මේ වගේ රසබර උපමා බොහොමයක් මේ ජාතක කතාව පුරා තිබෙනවා. ඊළඟට කතා කරන්නට පුළුවන් චිත්තාභ්‍යන්තර හැඟීම් නිරූපණයට යෝග්‍ය භාෂා භාවිතයක් හරි අපූර්වට මේ ජාතක කතාව පුරාම විහිදිලා තිබෙනවා. ඒ අවස්ථාවල කිඳුරිය කොහොමද කතා කරන්නේ? රජතුමා කොහොමද කතා කරන්නේ? හරි අපූර්වට තියෙනවා. මුලින් කිඳුරියගේ හාව භාවයන් ගැන කියලා ඇයට බිරිඳ වෙන්න ආරාධනා කරන රජතුමා ඇය අකමැත්ත ප්‍රකාශ කරාම කියන්නේ බීරුක් ಜಾති වූ පැවැත්තිය ආදී වශයෙන් කියලා ඇයට අපහාස කරනවා. ඒ අවස්ථාවල වුන් කතා කරන හැටි හරි සජීවී විදිහට මේ කතුවරයා උපයෝගී කරගන්නවා. ඒ වගේම අනුප්‍රාසවත් පදවලින් ශබ්ද මාධුර්ය ඇති කරලා තියෙනවා. මා මේ ඔබට තිරේ දක්වලා තියෙනවා. තත්සම පදවලින් යුක්ත භාෂාවක් භාවිත කරනවා. පුෂ්ප පල පල්ලවෙන් අලංකාර වූ වනලැහැබුන්, යක්ෂ රාක්ෂ සිද්ධ විද්‍යාදරාදී වූ නානා භූත ගණයන්, මේ වගේ අපූරු භාෂා ප්‍රයෝග රැසක් මේ ජාතක කතාවේ දක්නින්නට ලැබෙනවා. ඒ වගේම මා මේ තිරේ දක්වන නොයෙක් ජාතිහි ජලචර පක්ෂීන් කුල්නා ලදුව පස්පියුමෙන් ලකල විල් තටාක පන්තියෙන්ද ආමුලාග්‍රව පිපී වැනී ගියා වූ මේ ආදී අතිශය වර්ණනාත්මක කාව්‍යාත්මක බස්වහරක් මේ ජාතක කතාවේ අපිට දකින්නට පුළුවන්. ඊට පස්සේ දුවේ පුතේ මම ඔබට මුලින් සඳහන් කරා අවබෝධයේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නට ඔබට ලැබෙනවා මේ ජාතක කතාව ඇසුරෙන්. ඊට අමතරව අවස්ථා සම්බන්ධය දක්වන්නට පුළුවන්. ඔබ මේ සියල්ලම අවධානයෙන් කියවලා ඒ අවස්ථා සම්බන්ධ ආදිය සටහන් කරගන්න. ඒ වගේම
දුරවබෝධ පද ඔබ ලිහිල් බසින් ලියන්න. අර කෙටි විවරණ ආදිය ඍජුව අර්ථය පැහැදිලි කරන ගමන් එය වඩාත් විස්තරාත්මකව දක්වන්න. ඒ සඳහා ඔබට ගැටපද විවිධ ශබ්දකෝෂ ආදිය පරිහරණය කරමින් ආධාර උපකාර ලබා ගන්නට පුළුවන්. ඊට පස්සේ මම ඔබට දක්වලා තිනවා විචාරාත්මක ප්‍රශ්න කීපයකට පිළිතුරු සපයන්න කියලා. මෙහිදී ඔබ මතක තබා ගන්න ඕන චන්දකින්නර ජාතකයේ වගේම ඔබට ලැබෙනවා චුල්ල දනුද්දර ජාතකයත් ඇසුරු කරගෙන විභාගෙදී පිළිතුරක් සපයන්න. එහිදී මා ඔබට දක්වා තිබෙනවා මූලාකෘති ප්‍රශ්නය, වගේම 2019 උසස් පෙළ ප්‍රශ්නේ, බොහෝ විට චරිත නිරූපණ, සිද්ධි නිරූපණ, භාෂා භාවිතය මේ වගේ දේවල් ඉතා පැහැදිලිව මා ඔබට ප්‍රශ්න කීපයක්ම දක්වලා තියෙනවා. දැන් මා කියපු කාරණාත් අදාළ කරගනිමි. ඔබත් තව වැඩිපුර කියවලා මේවට පිළිතුරු සපයන්න කියලා මා ඔබට කියනවා. උදාහරණයක් විදිහට මනුස්ස චිත්තසංතානගත පොදු මිනිස් හැඟීම් සූක්ෂම ලෙස විග්‍රහ කිරීමේලා ජාතක කතාකරුවා දක්වා ඇති කුසලතාව. මා ඔබට කිව්වා කිඳුරිය, ඒ වගේම බරණැස් රජතුමා කොහොමද මේ අවස්ථාවල කටයුතු කරේ, ඇයට ආදරය ප්‍රකාශ කරගෙන යන ආකාරය, ඒ වගේම ඇය අකමැත්ත ප්‍රකාශ කරාම කොහොමද කටයුතු කරන්නේ, තමන්ගේ සැමියා මරණාසන්න වෙලා වැටිලා ඉන්නකොට කොහොමද ඇය කතා කරන්නේ, මේ පොදු මිනිස් හැඟීම් කොහොමද කතුවරයා සියුම්ම නිරූපණය කරේ කියලා අපි ඉස්සලා අවස්ථා සිද්ධි ගානකින් පැහැදිලි කරා. ඔබට තවත් ඒ වගේ උදාහරණ දක්වමින් ඉතාම විධිමත්ව පිළිතුරක් ගොඩනගන්නට පුළුවන්. ඔබ පිළිතුරු ලියනකොට ඒ ප්‍රශ්නයට ඉතාම යෝග්‍ය සිද්ධියා අවස්ථා තෝරගන්න. ඒවා නිවැරදිව ගලපන්න මුල මැද අග ඇතුව පිළිවෙලට ලියන්න. ඒ වගේම ගන්න උදාහරණය ප්‍රශ්නයට අදාළ වෙන්න ඕන වගේම සම්බන්ධ කරන්නත් අවශ්‍යයි. මේ අනුවින් මේ ආකාරයෙන් ඔබ අභ්‍යාස කරමින් මේ විචාරාත්මක ප්‍රශ්න ලිවීම සඳහා පුහුණු වෙන්න කියලාත් මම ඉල්ලා සිටිනවා. ඉතින් දුවේ පුතේ ඊළඟට මම අවධානය යොමු කරනවා මේ සම්භාව්‍ය සාහිත්‍යයේ ජාතක කතා අතුරින් මේ චන්දකින්නර ජාතකයේ බොහෝ සාහිත්‍ය නිර්මාණ සඳහා පදනම් වෙච්ච ජාතක කතාවක්. මේ සම්භාව්‍ය සාහිත්‍ය රසවින්දනයෙන් ඔබටත් මේ වගේ නිර්මාණ සඳහා පෙළඹවීමක් ඇති කරගන්නට පුළුවන්. මේ චන්දකින්නර ජාතකයේ කලා නිර්මාණ ගණනාවකට පාදක වෙච්ච ජාතක කතාවක්. ඉතින් ඔබට මේ අවස්ථාවේ මා තෝරාගත් උදාහරණ කීපයක් දක්වනවා. ඉතා ප්‍රකට කාව්‍ය සංග්‍රහයක් තමයි සඳකිඳුරු දාකව. විල්ගම්මුල සංගරාජ මාහිමියන්ගේ මේ ජාතක කතාව සම්පූර්ණයෙන් තිබෙන්නේ මේ සඳකිඳුරු ජාතකයේ පදනම් කරගෙන. බලන්න ඒකේ මුල දැන් අපි සාකච්ඡා කරපු අවස්ථාවක් නේද නිරූපණය කරලා තියෙන්නේ. ඇදගත් අදින් විදිසර නොවැරදී වැද හියපත් මුවින් වැම්මෙනලේ හැලි නොමඳ බලවත් දුකින් වලපින හිමි නුඹ වැළඳ මගෙනෙද්දියෙන් සේදීගෙන ගියේ වෙද. අපි අර ජාතක කතාවේ කියපුවා ඊටාම පැහැදිලිව මේ සාහිත්‍ය නිර්මාණුත් අපට පේනවා. බැද්දේ ඇවිදිනා දඩයමෙහි ලුද්දේ වැද්දේ කියන යුතු මහරජෙකි විද්දේ. මේකේ පද්‍ය 443ක් තිබෙනවා. ඒ වගේම ජාතක කතාවක් පදනම් කරගත්ත පළමු සිව්පද කාව්‍ය තමයි මේ සඳකිඳුරු දා කව. බලන්න අර අපි කතා කරපුවා මේකේ මේ හාමුදුරුවෝ ඊටාම රසවත්ව කවියෙන් කියලා තියෙන හැටි. අඹදඹ කෙසෙල් පළවැල රස විඳ නිබඳ පිඹවස් කුලල් ලිය ගී කිය කියා සොඳ සිඹ මුව කමල් දෙදෙනම ගෙල වැළඳ ඉඳ නුඹ හැර මෙකල් ලැමසෙන සේද හිමිසඳ. එහෙම කියලා බලන්න ඊළඟ කවියේ කියනවා ඒ දෙදෙනා බොහොම ආදරෙන් හිටපු හැටි හරි අපූර්වට. අන්තිම කවියේ කියනවා අතක් බෝසතුගේ ලෙහි තබමින් විමසා මදක් සැලි සැලි පනනල තිබෙන නිසා. ඔබට මතක් වෙන්න ඕන අර පපුවේ පනනල ගැහෙන හැටි කිඳුරිය කොහොමද මතක් කරගත්තේ කියලා. පසක් තෙදැති දෙවියන් යදිමින් නොලසා නැතක් කන්න ලව් බස් තෙපලයි මෙලෙසා. ඉතින් මේ වගේ හරි අපූර්ව කවි තිබෙනවා. මා තෝරාගත්ත කවි කිහිපයක් තමයි දැක්ුවේ. ඊළඟට දුවේ පුතේ මං ගන්නවා නූතන කවියෙක්ගේ නිර්මාණයක්. මේ කවිය කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කිඳුරියගේ විලාපය. මේකෙත් කියන්නේ කිඳුරියගේ විලාපය. හැබැයි මේක නූතන ජීවිතයක හරි අපූර්වට සම්බන්ධ කරනවා. ඒ වගේම මේ කවියාගේ තියෙන විශේෂත්වය තමයි මෙයා අර සඳකිඳුරු දා කවේ ගන්න පද්‍ය ආකෘතියම අරන් හරි අපූර්වට ඒ කවිය කියනවා. මේකෙදි වෙන්නේ බොහොමින් ආදරෙන් හිටපු යුවලකට වෙන අකරතැබ්බය. එහිදි වෙන්නේ සැමියාගේ පඩි දවසේදී එයාගේ පඩිපත හොරෙන් අරන් යනවා මේ හොරේ.
එතකොට ඒ කිඳුරිය කොහොමද විලාප දුන්නේ කියලා හරි අපූර්වට කියනවා. කිඳුරා නගින්නේ බසයට බොරැල්ලේ මකරා පසුම්බිය පඩිදා විදිල්ලේ. දෙදරා විද්ද විදමනරත් කිහිල්ලේ කිඳුරා පපුුව පැලිලාගෙයි තොටිල්ලේ. මේත් බොහොම ආදරින් හිටපු යුවලා. බලන්න ඒක නූතන ජීවිතයක ගලප ගන්න හැටි. සිපබඳ කොම ලතින් ලුණු කැඳ පොවාපියා සැපනැති බදුගේග වකුටුව නිදාපියා. ලපසඳ මහිමි ගිනි පොලියෙන් මුදාපියා පඩිපතකෑ තොපට හෙන හතය පාපිය. ඔබට මතකද අතනර කිඳුරංගනාව සාප කරපු හැටි. බිරිඳත් සාප කරනව තමන්ට වෙච්ච අකර තැබ්බේ ගැන කියලා. ඊට පස්සේ කියනවා දරුවන් උදේ අකුරට නොයතිද ඉතිනේ පවසින් සයින් නැගි ගිනිදලු ඉහ මුදුනේ සුපසන් මහිමිගේ ඉහගිනි දුටුවාද මටවන් මෙදුක තගේ අඹුවට නොවදීද. අර අතනදි කියන ඔබට මතක් වෙන්න ඕන ඒ බරණැස් රජතුමාගේ පවුලේ අයටත් ඒ ශාප වැදෙන්න කියලා ප්‍රාර්ථනා කරපු හැටි. ඊට පස්සේ කියනවා දරුවන් උදේ අකුරට නොයතිද ඉතිනේ පවසින් සයින් නැගි ගිනිදලු ඉහ මුදුනේ ගසකින් කඩන කහවනු හීනෙන් පෙනුනේ ඉතිකින් කෙලෙස වෑවෙම්දෝ හිමි සඳුනේ කියලා හරි අපූරුවට මේ කවිය ඒ කවිය අවසන් කර. බලන්නේ චන්දකින්නර ජාතකයේ විවිධ සාහිත්‍ය නිර්මාණවලට හරි අපූරු විදිහට නිර්මාණ රචකයෝ ගලපලා ගත්ත හැටි. මා උදාහරණ කීපයක් සඳහන් කරන්නේ ගීත අප්‍රමාණ වශයෙන් තිබෙනවා මේ ජාතක කතාව පදනම් කරගත්ත ගීත කිහිපයක්. මා කිහිපයක පද තමයි මෙතන දාලා තියෙන්නේ. ඔබටත් තව රස විඳින්නට පුළුවන්. චන්දකින්නර ජාතකයේ කිඳුරිය ලෙසින් නුඹ පෙම් මැදන් මට ලං වුණා පෙම් බැඳන්නා කින්නරාවි මගේ ළඟින් හිඳ වෙමුණා. අර ජාතක කතාව හිටිය බොහොම ආදරෙන් ඉන්න යුවල මේ නිර්මාණකරෝ විවිධ අවස්ථාවල තමන්ගේ නිර්මාණ වැඩබිමට කැඳව ගන්නවා. ඒ වගේම ඒ වගේ කිඳුරෝ සතුටින් නිදපු ජීවිතයක් තමන්ට උරුම නෑ කියන්නත් ඒගොල්ලෝ සඳ කිඳුරු යුවලගේ කතාව අරගෙන හරි අපූර්වට කියලා තියෙනවා. ලසොවින් හඬන්නේ හඬමින් තැවෙන්නේ සඳගිරි හිසේ කිඳුරිය දෙමේ සෝකෙම් මලප්නා තනි වී වනේ. ඒ විප්‍රයෝගාදියත් මේ නිර්මාණකරෝ හරි අපූර්වට කැඳවනවා. ඊළඟ එක සඳගිරි පව්ව කොහේදෝ මගේ සඳ කිඳුරු කොහේදෝ මට කියන්නමා බැන්දඹ වුණා චන්දකින්නරි. බලන්නේ චරිත ඒ විදිහට මරන් හරි අපූරු විදිහට ඇතැම් විට නූතන සමාජ ප්‍රශ්න පවා සාකච්ඡා කරනවා මේ නිර්මාණකරුවා මේ නිර්මාණ ආශ්‍රයෙන්. ඉතින් ඔබටත් කියන්නේ මේ ජාතක කතා රස විඳින ගමන් විභාගයට පිළිතුරු ලියන ගමන් ඔබත් නිර්මාණකරණයට පෙළඹෙන්න කියලා ආරාධනා කරනවා. තවත් ගීතයක් මේකෙත් ඒ සම්පූර්ණ ජාතක කතාවේ ස්ථාන සහ ඒ චරිත ගන්නවා. ලියෝවිල්ලක නැලවුණු සුරකුමරී සඳගිරි පව්වෙන් බැසයා සඳ කිඳුරී අගහිඟකම් කළුදුම් වැටලූ කටුමැටි මුළු තැන්ගේ ඉකි බිඳිනා සොඳුරි. අර චරිත හරි අපූරුවට ගන්නවා ඒ විදිහටම සඳ කිඳුරි. කිඳුරු ගැන කතා කරනකොට අනිවාර්යෙන් ඒගොල්ලෝ ගන්න ওই චන්දකින්නර ජාතකයේ ඉන්න ආදරණීය යුවල. බලන්න තවමත් ජීවමානයි ඒ කුරුණෑගල යුගයේ අපි ලියවුණු අපි කියවපු මේ චන්දකින්නර ජාතකයේ යුවල තවමත් ජීවමාන කරනවා මේ නිර්මාණ රචකයෝ. ඊළඟට බලන්න කිඳුරිය වෙලා මතකයි මම් පෙර භවයක හඬා වැටුණු හැටි මගෙහිමි ඔබ අසල කවදත් හඬන්නට මට තිබු ඒ කඳුල නෙතුවග නිවෙන්නට කිව්වෙත් ඔබ නොවේද. මේ යසෝදරා දේවිය කියන ගීතයක් විදිහට නිර්මාණය වෙලා තියෙන්නේ. මෙතනත් ඇය මතු කරනවා අර එදා හීපාර වැදිලා වැටිලා හිටිය ඔබ වගේ ඒ අඬුව වගේ මම බොහෝ කාලයක් ඇඬුවා. ඒ වුණාට මට නිවෙන්න ඔබ තමයි මග කිව්වේ කියලා බුදුහාමුදුරන්ගේ පාමුල වැටිලා කියන හැටි හරි අපූර්වට මේකෙදි විස්තර කරලා තියෙනවා. මේ වගේ නිර්මාණ රාශියක් අපිට හඳුන ගන්නට පුළුවන් මේ ජාතක කතාව ඇසුරින්. ඉතින් දුවේ පුතේ අපි ගොඩක් දේවල් සාකච්ඡා කරා. මම කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කරනවා. මෙහිදී ජාතක කතාව මා ඔබට සැකවින් හඳුන්වලා දුන්නා. අතීත කතාව වර්තමාන කතාව වගේම සමෝදානය ඒ වගේම විභාගයකදී කොහොමද පිළිතුරු ලියන්නේ කියලාත් මම අපේ දූ පුතුන්ට කියලා දුන්නා. ඒ වගේම ජාතක කතාව සම්පූර්ණ වශයෙන් එහි සාරය ඔබට කියලා දුන්නා. ඒ වගේම ඒ ජාතක කතාවේ සිද්ධි හා අවස්ථා නිරූපණ, චරිත නිරූපණ, ඒ උදාහරණ සහිතව අපට තිබෙන කාල වේලාව අනුව මා ඔබට පැහැදිලි කරලා දුන්නා.
ඒ වගේම ඒ ජාතක කතාව ඉතාම සුවිශේෂ ලක්ෂණයක් වෙන භාෂාත්මක ලක්ෂණ ටිකත් දුවේ පුතේ මම ඔබට කියලා දුන්නා. ඊට පස්සේ ඒ ජාතක කතාවට අදාළ පැවරුම් විභාගයට ලියන්න ඕන ප්‍රශ්නවලට පිළිතුරු ගොඩනගන්න ඔබට අභ්‍යාස කීපයකුත් ලබා දුන්නා. ඒ වගේම ජාතක කතාව පදනම් වෙච්ච හරි අපූරු නිර්මාණ කීපයකුත් රස වින්දා. ඉතින් දුවේ පුතේ අපි යම් ප්‍රාමාණික උත්සාහයක් දැරුවා මේ ජාතක කතාව ඔබට සමීප කරන්න. ඉතින් දුවේ පුතේ ඔබට තියෙන්නේ මොකක්ද? මේ ජාතක කතාව ඊටාම අවබෝධයෙන් කියවන්න. මා දැන් මේ කියපු කරුණු සැලකිල්ලටගෙන තවත් ඔබත් හිතන්න. නැවත හිතන්න. ඒ දුරවබෝධ පද ලිහිල් කරගෙන නැවත නැවත කියවමින් එහි රසය උකහා ගන්න. විභාගෙදි ඊටාම निराවුල් පැහැදිලි පිළිතුරක් ගොඩනගන්න. ඒ වගේම අර ජාතක කතාවෙන් ඔබේ ජීවිතයට ගත්ත සාරධර්ම අමතක කරන්න එපා. ඒ භාෂා ප්‍රයෝග ආදී ඔබේ ලේඛනයටත් ඔබ යොදා ගන්න. එතකොට තමයි අපි ගත්ත ඉගෙනීම ඵලදායක වෙන්නේ. ඒ වගේම ඔබටත් ගීතයක් කවියක් නිර්මාණය කරන්නට පුළුවන් අර ජාතක කතාව ඇතුළෙන්. එතකොට තමයි සම්භාව්‍ය සාහිත්‍යයේ ඵල අපි ජීවිතයට සමීප කරගත්තා වෙන්නේ. ඒකේ ප්‍රායෝගික භාවිතයත් ඔබ ජීවිතයෙන් ප්‍රකට කළා. මේ සම්භාව්‍ය සාහිත්‍ය නැමැති රසගුලාවට ඔබත් එක් වෙන්න කියලා මා ආරාධනා කරනවා. ඉතින් දුවේ පුතේ තවත් පාඩමකින් අපි හමු වෙමු. ඔබ සියලු දෙනාටම ආයිබෝවන්.